ආයුබෝවන් දුවේ පුතේ. අපි අද කරන්නේ 8 වෙනි පාඩම. මොකද පුතේ පාඩමේ නම? උතුම් පැවැත්මෙන් දීමන් සරු කරමු නේද? පුතාලා පාඩම කියෙව්වද මේ අපි පාඩම කරන්න කලින්? මම හිතනවා මම පුතාලා සේරම මේ පාඩම ඇති කියලා. එතකොට පුතේ මේ පාඩමෙන් කියවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ අපිට හැම වෙලෙම දේශනා කළා කියනවා අපේ ජීවිත උසස් කරගන්න එක එක විදිහේ ගුණාංග නේද? එතකොට මේ මනුෂ්‍යයාගේ ජීවිත තියෙන මට්ටමින් ඉතා ඉහළට නංවන්න, ගුණගරුක කරගන්න, යහපත් කරගන්න මඟ පෙන්නන කරුණු අතර පුතේ විශේෂම කරුණක් තමයි මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. මොනවාද පුතේ? සතර බ්‍රහ්ම විහරණ. අපි සතර බ්‍රහ්ම විහරණ පුතේ හඳුන්වනවා සිව් බඹ විහරණ කියලා. තව කියනවා බ්‍රහ්ම විහාර කියලාත් නේද? බ්‍රහ්ම විහරණ, බ්‍රහ්ම විහාර, සිව් බඹ විහරණ. එතකොට මම කිව්වේ අපේ මේ මිනිස් ජීවිතය උසස් කරන්න අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගුණාංග ගොඩක් නේද? ඒ ගුණාංග වලින් පුතේ විශේෂම ගුණාංගයක් තමයි මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. එහෙම නැත්නම් සිව් කිව්වා බ්‍රහ්ම විහාර, බ්‍රහ්ම විහරණ ඒ නම් සේරගෙම හඳුන්වන්නේ පුතේ මේ සිව් බඹ විහරණ කියන කරුණ. ඒක පුතේ අපි තව විශේෂ නමකින් හඳුන්වනවා මොකද්ද? චතු අප්පමඤ්ඤා නේද? චතු අප්පමඤ්ඤා. ඒ කියන්නේ සිව් බඹ විහරණ කියන එක පුතේ. මොනවාද මේ සිව් බඹ විහරණ? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. මම පුතාලයි කියන බන්න. ඔව් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. එතකොට පුතේ මේ මෙත්තාව කියන්නේ මොකද්ද? මෛත්‍රිය නේද? ඊට කලින් මම පුතාලා මට මේ කියන්න බලන්න මේ මහා බ්‍රහ්මයාට උපමා කරලා තියෙනවා අපේ ගෞරවනීය චරිත දෙකක්. කවුද? අම්මයි තාත්තයි. ඔව් පුතේ අම්මයි තාත්තයි. ඇයි එහෙම උපමා කරලා තියෙන්නේ? මේ කියන සිව් බඹ විහරණ දෙමාපියන් සතුව තියෙන නිසා නේද? අම්මේ තාත්තේ ගාවම සිව් බඹ විහරණ තියෙනවා පුතේ. තමන්ගේ දරුවට වගේම අනිත් දරුවන්ටත් ආදරය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ දෙමව්පියන්ට අම්මට තාත්තට. එතකොට පුතේ මේ මහා බ්‍රහ්මයාට සමගලා තියෙන්නේ අපේ දෙමාපියන්ව නේද? ඒ වගේම තමයි පුතේ සිව් බඹ විහරණ උසස් මට්ටමින් ප්‍රගුණ කරන අයව මහා බ්‍රහ්මයාට සමාන කරනවා නේද? එහෙම තියෙන දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි. ඒ ඇරෙන්න මයි පුතාලටත් පුළුවන් මේ මහා බ්‍රහ්මයාට සමාන වෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කරලා. තමංගාව මෙත්තාව, මුදිතාව, කරුණාව, උපේක්ඛාව කියන හතර උසස් විදියටම උසස් මට්ටමින් ප්‍රගුණ කළොත් මයි පුතාලටත් බ්‍රහ්මයාට සම වෙන්න පුළුවන්. එතකොට මයි පුතේ මෙත්තාව කියලා අපි කියන්නේ මෛත්‍රිය නේද? අපි විශේෂ දන්න ප්‍රධානම කරුණ නේද? ඒ වගේම තමයි හිතවත්කම, මිත්‍රත්වය නේද? මේ කරුණ සේරටම පොදුවේ අපි කියනවා මෙත්තා කියලා. එතකොට පුතේ මිතුරෙකු තුල තමන් තුල තමන්ගේ මිතුරන් ගැන තියෙන හිතවත්භාවය වගේම හිතවත්කමක් අපි නොදන්න ඕනම කෙනෙක් ගැන හිතන්න පුළුවන් නම් තියන්න පුළුවන් නම් ඒ හිතවත්කම ඒ විදිහටම ඒක තමයි පුතේ මෛත්‍රිය කියන්නේ නේද? පුතේ අපේ හිතේ තියෙන හිතවත් බව අපේ යාළුවන්ට තියෙන හිතවත් බව ඒ හිතවත් බව ඒ විදිහට අපි දන්න කියන නෑදෑයන්ට යාළුවන්ට මේ හැමෝටම අපි හිතවත් බව තමයි පුතේ අනිත් අයටත් අපි දක්වන්න ඕනේ. අපිටම දැකපු කෙනෙක් ඉන්න පුළුවන්. අදම කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් අපිට මගේ යාළුවන්ටම මගේ නෑදෑයන් සලවියටම මිත්‍රත්වයක් දක්වන්න පුළුවන් නම්
ඒ විදිහටම කරුණී මෛත්‍රියක් දක්වන්න පුළුවන් නම් සැබෑ මිත්‍රත්වයක් ඒක තමයි මෙත්තාව කියන්නේ පුතේ. එතකොට අපි කොහොමද මෙත්තාව ඇති කරන්නේ මෛත්‍රී භාවනාවෙන් නේද? අපි මෛත්‍රී භාවනා කරනව නේද? මම පුතාලා දැන් කවුද මෛත්‍රී භාවනා කරන ඉන්නේ? දැන් සතිගත ආනාපානසතිය කවුද කරන්නේ? මම හිතනවා පුතාලා සේරම පාඩම් කරන්න කලින් ආනාපාන සතිය වඩනවා ඇති කියලා. ඉගෙන ගත්තනේ දැන්. භාවනාව චූටි කාලේ නම් දන්න එකක් නේද? මෛත්‍රී භාවනාව චූටි කාලේ නම් අද වෙනතුරු හැමදාම දෛනිකව කරන දෙයක්. මයි පුතාලා හැමදාම පන්සිල් ගන්නව නේද? දවසට එකපාරක්වත් අඩුතරම උදේ හවස නම් දැන් කෙරෙන්නේ නැහැ නේද? හවසටවත් උදේ හවස කරන දරුවෝත් ඉන්නවා මෙතන මම දන්නවා. පාඩම් කරන්න කලින් පහන තියලා නේද? මල් ටිකක් කඩලා පහන තියලා බඳලා ඉilla භාවනා කරලා පාඩම් කරන්න පටන් ගන්න දරුවෝ ඉන්නවා මෙතන. පුතේ ඔයගලන්ට හොඳට මතක ශක්තිය වැඩි වෙනවා. හිතවල තියෙන දුර්ගුණ නැහෙනි පුතේ ඒගොල්ලන්ගේ. යහගුණනේ තියෙන්නේ. එතකොට අපි පාඩම් කරන දේවල් අපේ හිත හොඳට ධාරණය වෙනවා. ඉතින් පුතේ එතකොට මේ තියෙන අපේ මෛත්‍රිය මෙත්තාව අපි හැම වෙලේම අපි දන්න නොදන්න සියලු දෙනාටම එක විදිහට පතරවන්න පුළුවන් නම් ඒක පුතේ සිව්බඹ විහරණ වලින් එකක් වෙනවා. එතකොට මේ උසස් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෛත්‍රිය හිතේ තියෙන පුද්ගලෙක් ගාව. එතකොට පුතේ මේ මෛත්‍රිය තියෙන කෙනෙක් කොයි වෙලේවත් කිසිම කෙනෙකුට මෛත්‍රී කරන්නේ නැහැ පුතේ. හිතවත්කමක් ලෙන්ගතුකමක් දක්වන්නේ ලාභ අපේක්ෂාවක් ඇතුව. මේ ඉන්නේ මගේ නෑදෑයෙක්, මේ ඉන්නේ මගේ යාළුවෙක්, ඒ නිසා මම මෛත්‍රී කරන්න ඕනි කියලා කොයි වෙලේවත් මෛත්‍රී කරන්නේ නැහැ මේ පුතේ. එයාලා හැම වෙලේම හිතේ මෛත්‍රිය තියෙන නිසා මේ මගේ යාළුවෙක් වුණත් මගේ යාළුවෙක් නොවුණත් මේ මිනිස්සෙක් මේ සත්‍යෙක් මේ සීපාවෙක් කියලා අපිට හිතලා ඕනම කෙනෙකුට පුතේ ඕනම සත්වයෙකුට මිනිස්සෙකුට විතරක් නෙවෙයි අපි සතුන්ටත් මෛත්‍රී කරන්න ඕනේ. ඒක මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒක බ්‍රහ්ම විහාරයක් විදියට පුතේ හඳුන්වනවා. මෙත්තාව කියන බ්‍රහ්ම විහාරයක් විදියට ඒක හඳුන්වනවා. ඒක සාමාන්‍ය පුද්ගලෙක් ගාව නෑ පුතේ. මෛත්‍රිය හිතේ තියෙන මෛත්‍රිය ප්‍රගුණ කරපු පුද්ගලෙක් ගාව විතරයි මේ වගේ සිතුවිලි ඇති වෙන්නේ. එතකොට පුතේ මෙහෙම මෛත්‍රිය ප්‍රගුණ කරපුවාම අපි මෛත්‍රී භාවනාව පුරු මේ වඩලානේ මෛත්‍රී ප්‍රගුණ කරන්නේ. එතකොට අපිට හම් වෙනවා කොහොමද? විරුද්ධවාදීන් ඇති වෙනවද? නෑ නේද? හැමෝම අපිත් එක්ක ලෙන්ගතු වෙනවා පුතේ. හැමෝම අපිට ආදරය දක්වනවා, කරුණාව දක්වනවා. අපි මෛත්‍රී කරනකොට අනිත් අයට අපිට ප්‍රති හම්බෙන්නෙත් එහෙමනේ. නෑ පුතේ. අපි කට්ටියක රණ්ඩුවට ගියොත් අපිටත් හැම වෙලේම රණ්ඩුවට තමයි කට්ටිය එන්නේ. අපි කට්ටියට මෛත්‍රිය දැක්වුවොත් එම අනිත් අයත් අපිට මෛත්‍රිය දක්වන්න පටන් ගන්නවා. එතකොට පුතේ කොයි වෙලේවත් අපිට සතුරු ඇති වෙන්නේ නැහැ. හැමෝම අපිත් එක්ක එකතු වෙනවා. හැමෝම අපේ යාළුවෝ වෙනවා. එතකොට පුතේ කර්මීමත සූත්‍රය හඳුන්වනවා මෛත්‍රිය දක්වන්නේ කොහොමද කියනවා නම් අම්මෙකුට එක පුතෙක් විතරක් ඉන්න අම්මෙකුට ඒ අම්මා කොහොමද තමන්ගේ පුතාට ආදරේ කරුණාව දක්වන්නේ? ආයි කොහොමද හිතවත්කම තියෙන්නේ? ඒ වගේ හිතවත්කමක් සියලුම ජීවීන් කෙරෙහි. මම දැන් මයි පුතාලාට කිව්වේ මිනිස්සු විතරක් නෙවෙයි සතුන් සීපාවුන් මේ සේරම එකට අයිති කියලා. ඒ හැමෝටම ඒ ආදරේ කරුණාව පුතේ දක්වන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී කරනවා කියන්නේ. ඒක තමයි සතර බ්‍රහ්ම විහාරයෙන් සිව්බඹ විහරණයෙන් පළවෙනි විහාරී විදියට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට මයි පුතාලාට දැන් පැහැදිලිද මෙත්තාව කියන්නේ මොකන්ද කියන එක? ප්‍රවිෂ්කට පැහැදිලිද පුතේ? පුතේ? මිතුරෙකු පිළිබඳ තමා තුළ ඇති හිතවත්භාවයට සමාන හිතවත්කමක් සියලු ජීවීන් කෙරෙහි ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවෙන් සිදු වෙනවා. ඒක තමයි මේ පළවෙනි බ්‍රහ්ම විහාරයේ විදිහට අපි හඳුන්වන්නේ නේද?
එතකොට පුතේ අපේ ඊළඟ කාරණාව තමයි දෙවෙනි බ්‍රහ්ම විහාරය මොකද? කරුණාව. කරුණාව කියන්නේ මොකද? කරුණාව කියන්නේ කරුණාවති කරුණා සේන හැම නෙවෙයි හොඳේ. එයාලා ගාවත් මේ කරුණාව තියෙන්න ඕනේ. ඒකනේ නමක් දාලා තියෙන්නේ කරුණා කියලා එන්න නේද? එතකොට පුතේ කරුණාව කියලා හඳුන්වන්නේ අනිත් අයට කියන්නේ මගෙන් පිට අනිත් අයට මගේ අම්මට වෙන්න පුළුවන් තාත්තට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මගේ යාළුවෙකුට මිත්‍රයෙකුට වෙන්න පුළුවන් ගෙදර ඉන්න සතා සීපාවට වෙන්න පුළුවන් අල්ලපු ගෙදර ඉන්න කෙනාට වෙන්න පුළුවන් පිට රටකින් ආපු කෙනෙකුට වෙන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙකුට පුතේ යම්කිසි දුකක් කරදරයක් ඇති වුණොත් ඒ පුද්ගලයා පිළිබඳ අනුකම්පා සහගත සිතින් අපිට ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක තමයි පුතේ කරුණාව කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ කොහොමද? ඒක පුතේ බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශයෙන්ම දෙනවා නේද? අපේ බුදුරජාණන් වහන්සේ හැමදාම අලියම් කිසි මොකද්ද කරේ? මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දෙස බැලුවා නේද? අපි නම් දවල් වෙනකන් ඉදී කරනවා අපි නම් හොදන්නේ නැහැ නේද පුතේ? නෑ පුතේ එහෙම වෙන්නේ නැහැ මම දන්නවා මම උත්තර දැන් පාඩම් කරනවා කියලා උදේ නැගිටලා. අපුතේ බුදුරජාණන් වහන්සේ හැමදාම උදේ පාන්දර නැගිටලා බලනවා අද මම කාටද පිහිට වෙන්න ඕන. අද කාටද ලොකු කරදරයක් වෙන්න යන්නේ. එතකොට ගොඩක් කරදර වෙන අය ඉන්න ඒ අතරින් සුවිශේෂ කෙනෙක්ව බුදුරජාණන් වහන්සේ හැමදාම තෝරගෙන බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යල ළඟට වැඩලා ඒ පුජ්‍යලව ඒ විඥාන විපතෙන් කරුණාවෙන් බේර ගන්නවා මේ කරදරයෙන් බේර ගන්නවා මේ කරුණාව නිසා. එතකොට පුතේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් කරපු දේ අපිත් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක සතෙකුට සීපාවකට වෙන්න පුළුවන්, මිනිසෙකුට වෙන්න පුළුවන්, අපි දන්නේ කියන කෙනෙකුට වෙන්න පුළුවන්, අපි නොදන්නේ කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ කාටම වුණත් අපි ඒගොල්ලන්ට පිහිට වෙන්න ඕනේ. අපේ හිත තුළ ඇතිවන අනුකම්පා සහගත ක්‍රියාවෙන් පුතේ අනුකම්පා සහගත සිතිවිල්ලෙන් යුක්තව. ඒක තමයි කරුණාව කියලා හඳුන්වන්නේ. ඒකවල පුතේ මේ අපි කරුණාව දක්වන්න ගියාම මේ මිනිස්සයා දුප්පත්ද, පොසත්ද, එයා අඩු කුලයකද, නැත්නම් වැඩි කුලයකද? ඒක හොයන්න කොයි වෙලේවත් අපිට හොඳ නෑ පුතේ. ඒක අපිට අදාළ වෙන්නේ නෑ. අපි මේ කරුණාව දක්වන්නේ අපි පිහිට වෙන්නේ ලාභ අපේක්ෂාවකින් නෙවෙයිනේ. නේද? අපේ හිත තුළ ඇති වෙන කරුණාවෙන්නේ. අපි කලින් කරුණ මෙත්තාවෙත් කිව්වේ අපි කොයි වෙලේවත් ලාභ අපේක්ෂාවකින් තොරවයි මේක කරන්නේ කියලා. සතර බ්‍රහ්ම විහරණ පිහිටන්න නම් පුතේ ඒක අපේ හිත තුලින් අපි තුලින් નિરાයාසයෙන්ම එන්න ඕනේ. අපි බලෙන් බොරුවට අනිත් අයට සමාජයට පේන්න මේ මතෙන්ට වැඩන්නේ. එහෙම වෙන්නේ ගොඩේ නේද? බොරුවට මිනිස්සු පේන්න කාට හරි උදව් කරනවා. ඊට පස්සේ ඒක වීඩියෝ කරනවා, ඒක මාධ්‍යයට දෙනවා. ඊට පස්සේ මනුස්සය නැති දැන් ටක් ගාලා ගියාම මොකද? කාටද හොද ගන්නවා. ඒ යන්දන් හිටපු ඇඳුම් ටික ටක් ගාලා මාරු කළා දානවා. එහෙම නෙවෙයි පුතේ. අපි සැබෑ ස්වරූපෙම ඉන්න ඕනේ. අපි මිනිස්යන්ට කරදරයකදී පිහිට වෙන්න ඕනේ. අපි කරුණාව දක්වන්න ඕනේ. අපේ හිත තුලින්මයි පුතේ. ඒක හිත තුලින් નિરાයාසයෙන්ම එන්න ඕනේ අපිට. එතකොට පුතේ මේ කරුණාව දක්වනකොට කොයි වෙලේවත් අපි නෑකමක්, ඥාතිකමක්, මිත්‍රකමක් බලන්නේ නෑ නේද? අපි හැමෝටම පුතේ ජාති කුලාගම් ભેද බලන්නේ නැතුව, දුප්පත් පොසත් ભેද බලන්නේ නැතුව ඕනම කෙනෙකුට සතෙකුට සීපාවකට උනත් අපි කරුණාව දක්වනවා නම් අපිට පුළුවන් නම් අපි තුල පුතේ කරුණා ගුණය තියෙනවා. මේ දවස්වල පුතේ අපිට නිතර ඇහෙන වචනයක් තමයි සහකම්පනය කියලා නේද? හරි ලොකු වචනයක් ඇහෙනෝනේ බර වචනයක්. පුතේ සහකම්පනය කියන්නේ මෙන්න මේ කරුණාවට. මේ අපි දන්න බ්‍රහ්ම විහාරයක් පුතේ මේ කරුණාව කියන්නේ. කරුණාව කියන බ්‍රහ්ම විහාරයට තමයි ඔය සහකම්පනය කියලා ලොකුවට බර වචනයක් දීලා තියෙන්නේ. මම පුතාලා බය වෙනවා සහකම්පනය කියලා වචන ඇහෙනකොට. නෑ පුතේ බය වෙන්න එපා. ඒක අපි තුලින් નિરાයාසයෙන් ඇති වෙන්න ඕන දෙයක් පුතේ කරුණාව කියන එක.
ඒක කොයි වෙලේවත් එක්කෙනෙකුට සීමා වෙච්ච දෙයක් නෙවෙයි පුතේ. පොදුවේ හැමෝටම දක්වන්න පුළුවන් ඕනේ කාරණාව තමයි මේ කරුණාව කියන්නේ. එතකොට පුතේ අපේ ගෙදර ඉන්න ඌසන්ට නේද බල්ලන්ට ඒ හැමෝටම අපි කරුණාව දක්වනව නේද? එහා ඒ වගේම තමයි වෙන ගෙදරක ඉන්න සතෙක් ආවත් බල්ලෙක් ඌසෙක් ආවත් අපි කන්න ටිකක් දීලා නේද? තුවාලයක් වෙලා තියෙනවා නම් තුවාලෙට බෙහෙත් ටික දාලා දැක්කම පොයි එකගේ හැටි ඊය කියලා කියනවා නේද? ටිකක් මුලොන් අඩු හිම් බල්ලෙක් දැක්කම එහෙම යන්නේ නැති කෙනෙක් ඉන්නවනම් බාන අතුසනම් මයි පුතාලා ඉන්නවනම් එහෙම හිතෙනවා අපිට මේ කැතයි නේද? නෑ පුතේ අපි පුරුදු වෙන්න ඕනේ පුළුවන් අයට නෙමෙයි බැරි අයට උදව් කරන්න. පුළුවන් අයට සලකන්න ඕන තරම් කට්ටිය ඉන්නවා නේද? බැරි අයට සලකන්න තමයි කට්ටිය නැත්තේ. එහෙම අයට අපි නිතර බලන්න ඕනේ පුතේ. අනුකම්පාව, කරුණාව දක්වන්න ඕනේ. එතකොට පුතේ මේ අසරණ භාවයට පත්වෙච්ච අවස්ථාවක උදව් කරන එක තමයි ගොඩක් වටින්නේ. ඕනම වෙලාවක මිනිස්සෙක් දුකට කරදරයකට පත් වෙලා ඉන්නවා නම් අපි උදව් කරන්න පෙළඹෙන්න පුතේ ඒ වෙලාවට. එතකොට මේ කරුණාවෙන් පිරුණ පුද්ගලයන් වෙසෙන සමාජයක අසරණයින් අඩු වෙනව නේද? අපි එක එක්කෙනාට උදව් කරගන්නකොට උපකාර කරගන්නකොට අපේ සමාජය ඉතා සපෝස් සමාජයක් බවට පත් වෙනව නේද පුතේ? අපි අනිත් අයගේ දුකට පිහිට වෙනකොට අනිත් අය අපේ දුකට පිහිට වෙනවා. අපිට කොයි වෙලේවත් කරදරයක් දුකක් වුණොත් කවුරුත් අහක බලන් යනවද? නෑ පුතේ. එතකොට අනිත් අයත් අපිට පිහිට වෙනවා හැම වෙලේම නේද? එතකොට අපි මෛත්‍රිය දක්වනවා, කරුණාව දක්වනවා. අපි යහපත් පුද්ගලයෝ බවට පත් වෙනවා නිකම්ම නේද පුතේ? එතකොට පුතේ මේ වගේ මෛත්‍රිය දක්වන කරුණාව දක්වන පුද්ගලයෝ ඉන්න සමාජයක් ඉතාමත් යහපත් සමාජයක් බවට පත් වෙනවා. එතකොට පුතේ අපේ ඊළඟ කාරණාව මොකද්ද? දිනති කියන බලන්න පුතේ අපේ ඊළඟ කරුණ ඊළඟ බ්‍රහ්ම විහාරය මොකද්ද කියලා? දිනති. මතක නැද්ද? බැලුවේ නැද්ද පොත? ඊළඟට පුතේ තියෙන්නේ මුදිතාව. අපි දැන් මෙත්තා ඉගෙන ගත්තා, කරුණාව ඉගෙන ගත්තා. අපිට කරුණු හතරයි තියෙන්නේ. අපිට චූටි පාඩමක් තියෙනවද කරන්න. හැබැයි පුතේ චූටි පාඩම වුණාට ඒකේ තියෙන කාරණා ටික ගොඩක් බරපතලයි. අපි ගොඩාක් හිතර ගන්න ඕනේ. අපි මේ විදිහට හැදෙනවා නම් මේ සමාජය ගොඩාක් යහපත් වෙනවා. මයි පුතාලා සම්ම සමාජයට මුහුණ දෙන්න පුරුදු වේගෙන එන පටන් ගන්න දරුවෝ ටිකන්නේ. ඒකයි මයි පුතාලාට මේ පාඩම මෙහෙම දීලා තියෙන්නේ. මයි පුතාලා සතර බ්‍රහ්ම විහාර වලින් යුක්ත දරුවෝ කරන්න ඕන නිසා. මයි පුතාලා කොයි වෙලේවත් අනිත් අය එක්ක රණ්ඩුවට යන්න එපා, වෛර කරන්න එපා. ජාති කුල මල ભેද හොයන්න යන්න එපා. ඒගොල්ලන්ට ගරහන්න බනින්න යන්න එපා. එහෙම වුණාම අපි ඒ තත්ත්වෙක හිටියොත් නේද? අපිට එහෙම ඉඳලා අපිට අනිත් අය එහෙම කරොත් අපිට කොච්චර දුක හිතෙනවද නේ? අපි කොයිතරම් අසරණ වෙනවද? ඒක නිසා අපි හැම වෙලේම අනිත් අයට කරදරයක් වෙන්න නේද? අනිත් අය අසරණ භාවයටපත් නොවෙන්න කටයුතු කරන්න ඕනේ පුතේ. එතකොට තමයි අපිට අනිත් අයත් මේ විදිහට සලකන්න පටන් ගන්න. එතකොට පුතේ මේ මුදිතාව කියන්නේත් අපි තුල හදාගන්න ඕනේ, හදාගන්න අමාරු කාරණාවක්. මොකද පුතේ මුදිතාව කියලා කියන්නේ? අන් අයගේ දියුණුව දැකලා ඒ දියුණුව තමාටම ඇති වූ දියුණුවක් විදිහට සලකලා සතුටටපත් වෙන්න පුළුවන් නම් ඒක තමයි මුදිතාව කියන්නේ නේද? ඒක පුතේ අන් අයගේ දියුණුව දැකලා සතුට වෙන්න පුළුවන් කියන්නේ ඒකත් උසස්ම උසස් ගුණාංගයක්. අපිට පුළුවන් ද මම විභාගෙ ෆේල් වෙනවා. මාත් එක්ක ඉන්න යාළුවෝ විභාගෙ පාස් වෙනවා හොඳටම. ඉහළින්ම පාස් වෙනවා. හිතන්නකෝ මම පන්තියේ 30 වුණා කියලා. යාළුවෝ පන්තියේ පළවෙනි වෙනවා එහා ගෙදර එක්කෙනා. මට පුළුවන් ද සතුටු වෙන්න?
පුළුවන් තත්ත්වයටපත් වෙන්න ඕනේ පුතේ. ඒක තමයි මේ මුදිතාව කියලා කියන්නේ. ඒක තමයි මම කිව්වේ. අපි තුල ඇති කරගන්න අමාරු කාරණාවක් කියලා. ඒ අපිට ඇති කරගන්න පුළුවන් එකක් මේක. හැම වෙලෙම අනිත් අයගේ දියුණුව දැක්කහම ඒ දියුණුව මට වෙච්ච දියුණුවක් විදිහට හිතන්න පුළුවන් වෙන තත්ත්වෙට අපේ හිත අපිපත් කරන්න ඕනේ පුතේ. අපේ හිත තුල මුදිතාව අපි ඇති කරගන්න ඕනේ. එතකොට පුතේ ඒ කාරණාවේදී අනිත් අයට දියුණුවක්පත් වෙනකොට අනිත් අය දියුණුවටපත් වෙනවා කියන්නේ ඒක මගේ යාළුවෙකුට මගේ නෑදෑයෙකුට දියුණුවක් වුණාම ඒකට සතුට වෙනවා කියන එක නෙවෙයි පුතේ. ඒ දියුණුවේදීත් අපි බලන්නේ අපි සතුටටපත් වෙන කාරණාව හොයන්නේ පුතේ. මම දන්න නොදන්න ඕනෑම කෙනෙක් පුතේ අපේ නෑදෑ හිතවත්කම් වලින් තොරව ඕනෑම පුජ්‍යලයක් දියුණුවකටපත් වෙනකොට අපිට පුළුවන් නම් බොරුවට මවාපෑමක් නැතුව අපේ හදපත්ලෙම එන නිරායාසයෙන්ම එන සතුටටපත් වෙන්න අපිට පුළුවන් නම් ඒක පුතේ බ්‍රහ්ම විහාරයක් කියලා හඳුන්වනවා. අපි ඒ බ්‍රහ්ම විහාරෙ පුතේ අපේ හිත තුළ ඇති කරගන්න ඕනේ. මයි පුතාලට පුළුවන්. මයි පුතාලා තාම පොඩි. මයි පුතාලගේ ඉතල වෛරය කියන එක මම දන්නවා තාම නෑ කියලා. ලොකු අයගේ හිතට තමයි පුතේ තියෙන වෛරය, දේශය, පරිගැනීම ඒවා. ඒගොල්ලෝ මේ සතර බ්‍රහ්ම විහාරය යාළගේ තුල ඇති කරගෙන නෑ. යාළගේ කුඩා කාලේ. කාලේ තමයි පුතේ මේවා අපි පටන් ගන්න. ඉතින් පාන මේ සිතිවිලි මම කිව්වේ මුදිතාව ගැන පුතේ. මුදිතාව කියන එක අපි තුල નિરાයාසයෙන් ඇති වෙන එකක් නෙවෙයි. අපි ටිකක් මහන්සි වෙලා හිත හදාගෙන අපේ හිත තුළ ඇති කරගන්න ඕන කාරණාවක් පුතේ. එතකොට මේ මුදිතාව කියන එක අපි වර්ධනය කරගන්න ඕනේ ටිකක් මහන්සි වෙලා ආයාසයෙන් පුතේ. નિરાයාසයෙන් නෙවෙයි. નિરાයාසයෙන් අපේ හිත තුළ ඇති වෙන පුතේ වෛරය, ක්‍රෝධය කියන එක. අනුන්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යාව නේද? ඒක නම් අපේ හිත තුළ ටක් ගාලා નિરાයාසයෙන් ඇති වෙනවා. ඉතින් මුදිතාව කියන කරන්නේ. ඒක අපි ඇති කරගන්න ඕනේ ආයාසයෙන් යුක්තව. සාමාන්‍ය මිනිසෙක් තුළ වැඩිපුරම පුතේ හිතේ තියෙන්නේ ඊර්ෂ්‍යාව. එතකොට මුදිතාව තියෙන මේ බ්‍රහ්ම විහාරයේ තියෙන කෙනෙක් තුළ හිතේ ඊර්ෂ්‍යාව නැහැ. මගේ දියුණුව වගේම තමයි වෙන කෙනෙක්ගේ දියුණුව දැක්කත් සතුට වෙන්න පුළුවන් හැකියාවක් මේගොල්ලෝ සතුව තියෙනවා. ඉතින් අපි ඒක නිසා හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ ඊර්ෂ්‍යාව යටපත් කරලා මුදිතාව අපේ හිත තුළ වර්ධනය කරගන්න පුතේ. අපි මුදිතාව පුතේ වර්ධනය කරනකොට අපි සාමාන්‍ය මිනිස්සුනේ, පුතග්ජන මිනිස්සුනේ නේද? එතකොට අපි පුතේ අපිට හිත තුළ තියෙන ඊර්ෂ්‍යාව, කුහකකම හැම වෙලෙම දුරු කරන්න පුරුදු වෙන්න ඕනේ. මගේ යාළුවා විභාගේ පාස් වුණොත් මම ෆේල්. අනේ මගේ යාළුවා පාස්නේ මට බැරි වුණාට කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් හැකියාවක් අපේ හිත තුළ ඇති කරගන්න ඕනේ. මට ඒකක් ගන්න බැරි වුණත් මගේ යාළුවට ඒකක් ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න ඕනම විෂයකට එතකොට පුතේ අපි ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. අනේ යාමියා පාඩම් කළා මහන්සුන හන්දනේ ඒක තත්ත්වයට ආවේ නේද? එයාගේ දියුණුව ඇති කරගත්තා. ඉතින් ඒක නිසා අපි පුරුදු වෙන්න ඕනේ අනිත් අයගේ දියුණුව දැකලා මම හිතනවා මම කාරණාව තේරෙනවා ඇති කියලා. මම ටිකක් වැඩිපුර මේ කාරණාව කිව්වේ අපේ හිතවල අපේ චූටි හිතවල ඊර්ෂ්‍යාව කියන එක පුතේ નિરાයාසයෙන්ම ඇති වෙන නිසා අපි ඒක දුරු කරන්න ඕන නිසා අපිට දුරු කරගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසාවෙන් ගෙදර වුණත් නේද සහෝදරයෝ අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්න හොඳ නැහැ. යාළුවෝ අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්න හොඳ නැහැ. නෑදෑයෝ අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්න හොඳ නැහැ. පාසල් අතර ඊර්ෂ්‍යාව ඇති කරගන්න හොඳ නැහැ. අපි අතර තරඟ තියෙනවනේ හැම වෙලේම නේද? ඉතින් තරඟ තියෙන එකෙන් කරන්න ඕනේ අපි තුල තියෙන හැකියාවන් දියුණු කරගන්න, වර්ධනය කරගන්න මිසක් අනිත් අය එක්ක අපිත් එක්ක තරඟෙට එන ප්‍රතිවාදීන් එක්ක තරහ වෙන්නවත් එයාලා අපිට වැඩි දක්ෂයි නම්
එයාලට ඊර්ෂ්‍යා කරන්නවත් නෙවෙයි පුතේ අපි පුරුදු වෙන්න ඕනේ. එයාලට එහෙම කරන්න පුළුවන් නම් එහෙම පුළුවන් වුණ කියන්නේ අපි සතුටු වෙලා අපේ මොන හරි යම්කිසි නොහැකියාවක් තියෙනවා නම් ඒ නොහැකියාව හැකියාවක් බවට පත් කරගන්න තමයි අපි පුරුදු වෙන්නේ. අපේ දියුණුව අපි වැඩි කරගන්න ඕනේ පුතේ. අපි දියුණුව වර්ධනය කරගන්න ඕනේ. අපිට බැරි දේ අපි පුරුදු වෙන්න ඕනේ. අපිට පුළුවන් පුතේ. මයි පුතාලා අදක්ෂ දරුවෝ පිරිසක් නෙවෙයි දක්ෂ දරුවෝ පිරිසක්. ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයි ටිකක් මේ ඔක්කොම. ශිෂ්‍යත්වයේ පාස් කියන්නේ අනිත් නේද? ශිෂ්‍යත්වයේ පුතාලා පාස් වෙලා එනකොට තව කී දෙනෙක් පුතාලා එක්ක එකට හිටපු යාළුවෝ ශිෂ්‍යත්වයේ ෆේල් වෙලා වෙන වෙන ඉස්කෝලවල ඉන්නවද නේද? එතකොට මයි පුතාලාට මම මේ කියන කාරණා හොඳටම වැටහෙනවා. හොඳට ඔළුවට දාගන්න පුළුවන්. මේ සතර බ්‍රහ්ම විහාර වලින් මෛත්‍රිය, කරුණාව, මුදිතාව මේ තුනම මයි පුතාලා හිතවල ඇති කරගන්න පුළුවන්. කොයි වෙලේවත් පුතේ කවුරු කිව්වත් කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කෙරුවත් අපේ හිතවල අපි ඊර්ෂ්‍යාව වෛරය ඇති කරගන්න හොඳ නෑ පුතේ. ඉතින් පුතේ sorry. අපි අපේ හිතවල මුදිතාව ඇති කරගන්න ඕනේ. යහපත් වෙන්න ඕනේ අපි වෛර කරන්න හොඳ නෑ. වෙන කෙනෙකුට දෙයක් බැරි නම් පුතේ පාඩමක් බැරි වුණත් අපි කියන්න ඕනේ අපිට වැසරහයට කමක් නෑ පුතේ. අපි සතුට එතකොට අපේ හිතවල සතුටක් ඇති කර ගන්න පුළුවන් අපිට නිරාමිෂ සතුටක් ඇති කර ගන්න පුළුවන්. අපි මේ කියලා දිනන නිසා නේ මේ ලකුණ ගත්තේ කියලා. එයා මේ පාඩම ඉගෙන ගත්තේ එයාට බැරි වෙච්ච පාඩම මම කියලා දුන්න නිසානේ කියලා. මගේ පුතා මයි පුතාලාගේ හිතවල නිරාමිෂ සතුටක් ඇති කර ගන්න පුළුවන් පුතේ. ඒක පුතේ අපේ හිතවල ඇති වෙන මුදිතාව. අනිත් අයගේ සතුට දැකලා අපිට සතුට වෙන්න පුළුවන් කියන එක මං කියන්නේ ඉරායාසයෙන් ඒක එන්නේ කියලා. බොරුවට මෝනිච්චාවට පුතේ අපි සතුට වෙනා නම් ඒක සතර බ්‍රහ්ම විහරණේ එන බ්‍රහ්ම විහාරයක් විදිහට මුදිතාව අපිට පෙන්වන්න බෑ පුතේ. අපේ හිතවල ඉරායාසයෙන්ම ඇති වෙනවා නම් විතරයි ඒක බ්‍රහ්ම විහාරයක් වෙන්නේ. එතකොට පුතේ අපි ඒක ආයාසයෙන් වර්ධනය කරගන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙක් තුල ඒ කියන්නේ පුතග්ජන මිනිහෙක් තුල වැඩි වශයෙන් ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මේ ඊර්ෂ්‍යාව යටපත් කළා අපි මුදිතාව ප්‍රගුණ කරන්න ඕනේ. මේක අපි කියනවා මුදිතා භාවනාව වඩනවා කියලා පුතේ. ඒකත් භාවනාවක්. එතකොට පුතේ අපේ දැන් ඉගෙන ගත්තා මෙත්තා, මුදිතා, කරුණා කියන බ්‍රහ්ම විහාර තුනක්. දැන් තියෙන්නේ අවසාන එක උපේක්ඛාව පුතේ. උපේක්ඛාව කියන්නේ මොකද්ද? උපේක්ෂාව නේද? සමසිතින් විඳ දරා ගැනීම. අපි ඉගෙන ගත්ත නේද? අටලෝ දහම. යස ඒස නින්දා ප්‍රශංසා ලාභෝ අලාභෝ නේද? දුක සැප. මේ විදිහට අපි අටක් ඉගෙන ගත්තා නේද කලින්? අන්නේ ඒ පුතේ අටලෝ දහමෙන් කම්පා නොවි ජීවත් වෙන එක තමයි මේ උපේක්ඛාවෙන් කියවෙන්නේ. ලෝකය ගැන ජීවිතය ගැන මනා වැටහීමක්. ඒ කියන්නේ සම්පූර්ණ අවබෝධයක් අපේ හිතවල ඇති කරගෙන එන ඕනම අභියෝගයකදී එන ඕනම තත්යකට අපිට සමසිතින් සමබරව මුහුණ දෙන්න පුළුවන් නම් ඒක මුහුණ දීමට ඇති හැකියාව අපි හඳුනනවා පුතේ උපේක්ෂාව කියලා. එතකොට මයි පුතාලා උපේක්ෂලා තින්නද මේ පන්තියේ? එතකොට ඔන්න පුතේ උපේක්ෂා කියන්නේ නමේ තේරුම ඒ විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට අනිත් අයත් උපේක්ෂා නොවුනට හැමෝම උපේක්ෂාවෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනි පුතේ. අපි එතකොට වුණත් හැම වෙලේම බලන්න ඕනේ අපේ නෑදෑයෝද මිත්‍රයෝද අපි දන්න අඳුරන කෙනෙක්ද කියලා බලන්නේ නැතුව ඕනම කෙනෙක්ගේ කරදරයකට දුකකට පිට වෙන්න ඕනේ.
ඒ වගේම තමයි පුතේ අපි පෘථග්ජන මිනිස්සු විදිහට අපි පුරුදු වෙලා තියෙන්නේ සැපේදී දුක් වෙන්න නේද? සැපේදී දුක ගැන කරගෙන ඉන්නව නේද? නෑ පුතේ අපි පුරුදු වෙන්න ඕනේ අඬන්නෙත් නැතුව සලකුණු කෑහලා සතුටාශ කරන්න ඒක වෙනවත්තලා දුක සැප කියන දෙකටම එක විදිහට මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ පුතේ. සමසිතින් ජීවිතේට මුහුණ දෙන්න ඕනේ. අමරදේව මහත්තයාගේ සින්දුවකුත් තියෙන නේද? මේ ජීවන තලයේ දුක සැප සමබර වේ කියන. මේ පුතේ මේ උපේක්ඛාව ගැන තමයි මේ කියලා තියෙන්නේ. එතකොට පුතේ අපි අපේ ජීවිතේ හම්බෙන ප්‍රීතිමත් දේවල් වලදී ප්‍රීති වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි අපිට සිද්ධ වෙන අපි මුණ දෙන්න අකමැති දේවල්, දුක්ඛ ජනක දේවල්. ඒ වගේ අවස්ථාවලදී කම්පාවටපත් වෙන්න හොඳ නෑ. අසතුටටපත් වෙන්න හොඳ නෑ. අපිට ප්‍රියජනක ප්‍රිය කියන්නේ අපිට හම්බෙන පුජ්‍යලිය ප්‍රියජනක වස්තු හමුවේ අපි උද්දාමයටපත් වෙන්න හොඳ නෑ. 아무තු උද්‍යෝගයක් අපිට ඇති කරගන්න හොඳ නෑ. අනිත් අයට පේන්න. එතකොට පුතේ අපි මේ හැම අවස්ථාවකදීම පුරුදු වෙන්න ඕනේ අපේ හිතින් මේ දේවල් සමබරව සමසිතින් දරා ගන්න. එතකොට මම කිය පුතේ උපේක්ඛාව ගැන. ලෝකයේ තියෙන ස්වභාවය, ජීවිතයේ තියෙන ස්වභාවය මනා වැටහීමකින් අවබෝධ කරගෙන එන ඕනම අවස්ථාවකට දුක අවස්ථාවක් වෙන්න පුළුවන්, සැප අවස්ථාවක් වෙන්න පුළුවන්, ප්‍රීතිමත් අවස්ථාවක් වෙන්න පුළුවන්. අපිට හම්බෙන නින්දාවක් ප්‍රසන්න සිද්ධ වෙන ලාභයක් වෙන්න පුළුවන්, අලාභයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම අවස්ථාවකදී අපිට සමබරව දරාගෙන මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න එක තමයි පුතේ මේ උපේක්ඛාව වැඩිමින් වර්ධනය කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ. එතකොට පුතේ සිව්බඹ විහරණයේ එක්ක අපි වාසය කරා අනිත් අයගේ දිනුමති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවන්ගේ හිත නොරිද්දා ඉන්න පුළුවන් අපිට. අන් අයට හිංසා කරන්න නැතුව ඉන්න පුළුවන් අපිට. එතකොට අනිත් අයත් අපිට හිංසා කරන්නේ නැහැ. අපි අනිත් අයගේ හිත රිද්දන්නේ නැහැ කියන්නේ අනිත් අය අපේ හිත රිද්දන්නේ නැහැ. අපි හිංසාකාරී සිත වලින් ඈත් වුණාම අපේ මනසට හරි සහනයක් ලැබෙනවා නේද පුතේ? අපේ හිතවල හිංසාකාරී සිතුවිලි තියෙනකොට හැම වෙලේම අපේ හිතවලට හරි බරයි, කරදරයි පුතේ. අපේ හිත තියෙන කෝප වෙලානේ. එතකොට අපිට මොන දේ ආවත් මොන දෙයකට මුහුණ දෙන්න ගියත් අපි ඉන්නේ හරිම කෝපයකින්. අපිට දරා ගන්න බැරි තරම් අමුතුම මේ අමාරු මානසිකත්වයකින් පුතේ. අපේ හිතවල මෛත්‍රිය වඩා ගත්තාම, කරුණාව වඩා ගත්තාම, මුදිතාව වඩා ගත්තාම, උපේක්ඛාව වඩා ගත්තාම මේ සියල්ලකින්ම පුතේ අපි නිදහස් වෙනවා. එතකොට අපේ හිත හරිම සැහැල්ලු. එතකොට පුතේ තව අපි කොයි වෙලේවත් උපකාරයක් කළාම අපි උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ උනත් පුතේ අපි හැම වෙලේම උපකාරයක් කරනවා අපේ මානසික උපකාරය අවශ්‍ය වෙන මොහොතම අපි අවිහිංසාවාදී සිතුවිලි වලින් පිළිලන අනිත් අයත් අවිහිංසාවාදී සිතුවිලින් යුක්ත වෙන්නේ. අතය තුළ අවිහිංසාවාදී සිතුවිලි නැත්තම් අපිට පුළුවන් එයාගේ හිතවල අවිහිංසාවාදී සිතුවිලි ඇති කරන්න නේද? එයාලට මේ සතර බ්‍රහ්ම විහරණවල තියෙන වටිනාකම
පැහැදිලි කරලා දීලා අපිට පුළුවන් එයාලට මේ බ්‍රහ්ම විහාර තුලට ඇතුළත් කරගන්න. එතකොට පුතේ අපේ සමාජයේ තියෙන අසාධාරණකම් අකටයුතුකම් අඩු වෙලා යහපත් සමාජයක් බවට මේ සමාජය පත් වෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණ මිනිසා තුල වර්ධනය කරගන්න ඕන පුතේ. වර්ධනය වෙනවා නම් එතකොට කරදරයක් දුකක් වුණාම අපිට වෙන්න පුළුවන්, අනිත් අයට වෙන්න පුළුවන්, ඒ හැමෝටම උදව් උපකාර ඕන වෙනවා. දැන් පේනව නේද පුතේ කොවිඩ් තත්ත්වය අනුව ගෙදරක එක්කෙනෙකුට කොවිඩ් හැදුනහම එයාව අරන් ගියාම අනිත් අය ගෙදර නිරෝධායනය කරනවා. එතකොට නිරෝධායනය කරාම එයාලට එළියට යන්න බෑ නේද? එතකොට ඒ ගෙදර මිනිස්සයන්ට කෑම බීම සමහරට තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. අපි අනිත් අයට උදව් නොකරන පිරිසක් වුණොත් අපිත් අනිත් අයට උදව් කරන්නේ නැත්නම් අනිත් මිනිස්සු කවදාවත් අපිට උදව් කරන්නද පුතේ? නෑ නේද? අපි උදව් කරන පිරිසක් වුණොත් තමයි අර මිනිස්සු ඇවිල්ලා අපිට බලන්නේ. අපිට කෑම බීම ටික අපේ ගෙදරට ආවේ නැතුණාට එළිය ගේට්ටුව ගාවින් කියලා කතා කරලා කියලා යනවා නේද පුතේ? එතකොට අපි හවල් දෙය ගෙනත් තිබ්බා ගන්න කියලා. අපේ මිනිස්සු පුතේ ඒ තරම් කාරුණිකයි. කරුණාවෙන් යුක්තයි. බලන්න සුනාමිය ආව, ගම් වතුරා, නියඟා. අපි කොච්චරක් ඒ මිනිසුන්ට අපි කියන දේ වලින් අපි නේද නේද? අපේ හිතේ හරි කරුණාවන්තයි. අපි මාතෙන්යි. අපි හැම වෙලේදීම පුරුදු වෙන්න ඕනේ අපිට වැඩිපුර තියෙන දේවල් නැති බැරියට දෙන්න. නොදන්න කෙනෙක් ඉන්නවා නම්, දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපි මේ දේවල් කියලා දෙන්න පුතේ ඉදිරිපත් වෙන්න ඕන. එහෙම නැතුව ඉන්න එපා පුතේ. මයි පුතාලගේ හිතවල චූටි හිතවල වෛරය, ඊර්ෂ්‍යාව ඇති කරගන්න එපා පුතේ. මයි පුතාලගේ හිත මල් වගේ. ලස්සන ළමයි ටිකම. ලස්සන ළමයින්ගේ හිත ලස්සන වෙන්න ඕන. එතකොට පුතේ අපි මේ රටේ ලෝකේ මොන දුන්න විපත්තිදායක අවස්ථාවලදී උත්තය උදව් උපකාර නිසා අපි මිනිසු අසරණ භාවයට පත් වුණ එක ටිකක් අඩු වුණා නේද? ජීවිත හානි වෙච්ච ඒවා නම් ඉතින් ඒවට නම් අපිට පිට වෙන්න බෑ පුතේ නේද? ඒ වුණත් අපිට පුළුවන් විදිහට මානුෂීයව අපි අපෝපකාර කළා. ඒ වගේම ඉදිරියටත් අපි මේ විදිහට අනිත් අයට ඕනම අවස්ථාවකදී පුතේ පාසල් යන අවස්ථාවක පුළුවන් වෙන්න පුළුවන්, ගෙදර ඉන්න අවස්ථාවක වෙන්න පුළුවන්, පන්තියකට යන අවස්ථාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමඟ අපි වෙන ගමනක් යනකොට වෙන්න පුළුවන්. මිනිස්සුන්ට කරදරයක් දුකක් වෙලා තියෙනවා නම් පුතේ කිසිම දෙපාරක් නොහිතා උදව් කරන්න ඉදිරිපත් වෙන්න පුතේ. ඒ වෙලාවට තමයි මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. පුළුවන් වෙලාවට උදව් කරාට වැඩක් නෑ පුතේ. බැරි වෙලාවටයි පිට වෙන්නේ. එතකොට මයි පුතාලා හිතන්න මයි පුතාලට කවදා හරි වෙනවට නෙවෙයි. කවදා හරි අපිට කරදරයක් වුණොත් අනිවාර්යෙන් පුතේ අපි කොහේ කොතනක හිටියත් අපිට උදව් කරන්න කවුරුම හරි ඉදිරිපත් වෙනවා. ඒ අපේ තීර්ථවල තියෙන කරුණාව නිසා අපිට ඕනම කෙනෙක් පුතේ උදව් කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට පුතේ අපි ඉගෙන ගත්තා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන කරුණු 4. මෛත්‍රිය කියන්නේ අපි අනිත් අයට ඕනම කෙනෙකුට අපි දක්වන ලෙන්ගතුකම, බැඳියාව නේද? ඒක අපි දන්න නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්, සත්‍සීපා වෙන්න පුළුවන්. අපි ලාභ උපේක්ෂාවකින් තොරව, අබ්ලාභ අපේක්ෂාවකින් තොරව නිරායාසයෙන්ම අසරණ වූ මිනිසයන්ට උදව් උපකාර කරන්න නේද? ඉදිරිපත් වීම බැරි මිනිසයන්ට නේද? උපකාර කරන්න ඉදිරිපත් වෙන එක තමයි කරුණාව කිව්වේ. එතකොට මුදිතාව කිව්වේ අපිට දෙයක් වුණා හා සමානව වෙන කෙනෙක්ගේ දිනුවක් දැකලා ඒකට අපේ වගේම සතුටු වෙන්න පුළුවන් නම් ඒ සතුටු වෙන එක අපි මුදිතාව කියලා හඳුන්වනවා. ඒතකොට පුතේ උපේක්ඛාව කියලා අපි හඳුන්වනවා සමසිතින් දරා ගැනීමට ඇති හැකියාව නේද? එතකොට පුතේ දියුණු වන සමාජයක වේගවත්ව දියුණුවක් ඇති වෙනවා මේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා නම්. එවැනි සමාජයක් කවදාවත් පුතේ පරිහානියටපත් වෙන්නේ නැහැ.
ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, වෛරය නැහැ. එතකොට මානසික දුර්වලතා නිරායාසයෙන්ම යටපත් වෙලා යනවා පුතේ. සමාජ ගැටුම් නැති වෙනවා එතකොට. ඒ මොකද අපි කරුණාව දක්වන්න එතකොට අපිට විදුලිත බලවේගයක් ආවත් අපි කරුණාව දක්වනවා නම් ඒ මිනිස්සුත් ඉබේම ඒකට යටත් වෙලා එයාලා යනවා යන්න. අපිට විරුද්ධව ඉන්නේ නැහැ ඒගොල්ලෝ නැගී හිටින්න. ඇයි අපි ඒකට මේකක් දක්වන්නේ නැහැ නේ පුතේ. එයාලා අපිට ගහන්න આવොත් අපිත් ගහන්න ගියොත් තමයි එතන ගැටුමක් ඇති වෙන්නේ. අපි කරුණාව දක්වනකොට එයාලට තනියෙන් ගහගන්න බෑනේ. ඒකට එයාලා යනවා යන්නේ. මගේ පුතාලා පුරුදු වෙන්න ඕනේ එහෙමයි පුතේ. මගේ පුතාලාට කවුරු හරි පන්ති දෙකක් අතර හරි ඒ පන්තියේ බී පන්තියේ ගහන්න එනවනම් 10 වසරට 11 වසර ගහන්න එනවනම් අපි ගහ ගන්න නෙවෙයි පුතේ යන්න ඕනේ. අපි එයාලට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕනේ. එතකොට එයාලා අපිට ගහන්න එන එක නවත්තලා එයාලත් යනවා. එතකොට එයාලත් හිතනවා ඇයි අපි මෙච්චර දේවල් කියලා කරලත් ඇයි මේ ළමයි අපිට මෙහෙම කරේ මෙහෙම සැලකුවේ කියලා හිතනවනේ. එතකොට එයාලත් පුරුදු වෙන පුතේ මෛත්‍රී කරුණාව වඩන්න. එතකොට පුතේ අපේ උපේක්ෂාව අපි දියුණු කරගත්තාම අපිට ලාභ යසයස නින්දක සංසාර සැප දුක කියන අටලෝ දහමේදී අටලෝක අෂ්ටලෝක ධර්ම වල හැමුවේ නොසලී ජීවත් වෙන්න පුළුවන් හැකියාව ඇති වෙනවා පුතේ. මානසික සම්බරතාවය ඇති වෙනවා. එතකොට සමහර ලෙඩ රෝග වලට මේක හොඳ බෙහෙතක් වෙනවා අපේ මානසික දියුණුව. එතකොට පුතේ පුද්ගලයන්ගේ ගුණාත්මක අගය වර්ධනය වෙනවා මේ මානසික සමබරතාවය ඇති කර ගැනීම තුලින්. එතකොට මම හිතනවා මගේ පුතාලට මේ පාඩම පැහැදිලි ඇති කියලා සරල උදාහරණ අරගෙන අපි කතා කරේ. ලොකු පාඩමක් නෙමෙයි පුතේ මේකේ තියෙන්නේ චූටි කරුණු හතරක්. මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන කරුණු හතර ගැන තමයි අපි මේ විශ්ලේෂණය කතා කරේ. මම ටිකක් වැඩිපුර කරුණු වරන් පුතේ කතා කරේ මගේ පුතාලාට ඒක තේරෙන්න ඕන නිසා, තේරෙන භාෂාවෙන් කියලා දෙන්න ඕන නිසා. මගේ පුතාලා පොඩි ළමයි ටිකක් අපි ඒ වුණාට අනාගතයේදී රට බාර ගන්න ඉන්න පිරිස. එතකොට මගේ පුතාලාගේ හිත තුළ මේ සතර බ්‍රහ්ම විහරණ ඇති වුණ පුතේ අපේ රටේ අනාගතයේ හරිම ලස්සන එකක් වෙනවා. දැන් තියනවා වගේ අවාසනාවන්ත වෙන එකක් නෑ පුතේ. මයි පුතාලා ඒක නිසා හැමෝම මෛත්‍රී භාවනාව කරන්න, අනිත් අයට කරුණාව දක්වන්න, මුදිතාව වඩන්න අපේ හිත තුළ. ඒ වගේම උපේක්ෂාවෙන් යුතුව හැම දෙයකටම මූණ දෙන්න පුරුදු වෙන්න පුතේ. එතකොට අපිට මොන හරි අරුත වෙන දෙයක් නෙවෙයි පුතේ. අපි විභාගයේ ඕ ලෙවල් ෆේල් වෙනවා නේ. ෆේල් වුණා කියලා හිතන්නකෝ. ඒක දරා ගන්න බැරුව බෙල්ල වල දාගෙන මැරෙන ගාරි නවතිනවා පුතේ. බලන්න විභාග පාස් වෙනකොට විභාග ප්‍රතිඵල එනකොට කී දෙනෙක් සියදිවි විහානි කර ගන්නවද කියලා බෙල්ල වල දාගන්න කෝච්චි වල පයින් එක එක විදිහට සියදිවි විහානි කර ගන්න. ඇයි ඒ? එයාලට දුක සැප කියන එක යසායස කියන එක පුරු නෑ පුතේ. ජීවිතේට මුහුණ දෙන්න බෑ එයාලට. එයාලගේ හිත තුළ උපේක්ෂාව නෑ. ජයත් පරාජයක් ලබන්න එයාලට හැකියාවක් නැහැ. මම දන්නවා දැන් මගේ පුතාලට නම් ඕනම තරගයකට ගියාම දිනුවත් පෙරදුනත් ඒක සමසිතින් දරා ගන්න පුළුවන්. අපි පෙරදුනත් අනිත් අය දිනුවත් ඒගොල්ලන්ගේ දිනුම දැකලා අපිට සතුට වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි පෙරදුනොත් අපි ඊළඟ පාර අපිට මෙතනයි වැරදුනේ කියලා හිතා අපි දැනගෙන ඒ වැරද්ද හදාගෙන ඊළඟ පාර දිනන්න හැකියාවක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ පුතේ අපි මේ ඉගෙනගත්ත සතර බ්‍රහ්ම විහරණ මේවා උගන්වන්නේ මනුෂ්‍යයාගේ ජීවිතේ උසස් වූ හැසිරීමක් ඇති කරන්න. උසස් වූ හැසිරීම කියන එක මේකේ තේරුම නේද පුතේ? සතර බ්‍රහ්ම විහරණ වලින් අපි ගන්නෙ. ඉතින් පුතේ මගේ පුතාලා හැමෝම උසස් හැසිරීමෙන් යුක්ත දරුවෝ ටිකක් වෙන්න ඕනේ. සතර බ්‍රහ්ම විහරණ පුරුදු නැත්තම් අපි අද ඉඳන් පටන් ගමු සතර බ්‍රහ්ම විහරණ පුරුදු වෙන්න. පුතේ වචන ලොකු වුණාට කරන්න තියෙන දේවල් හරි සරලයි. අපි පුරුදු ඉඳලා මෛත්‍රිය වඩන්න, කරුණාව දක්වන්න,
අනිත් අයටත් අපි පුරුදු කරමු පුතේ මේ කාරණා හතර තම ජීවිත තුළ ඇති කරගන්න. මගේ යාළුවන් පුතාලගේ යාළුවන්ට කියලා දෙන්න. ගේ අම්මලා තාත්තලාට සහෝදර සහෝදරයන්ට එයාලටත් කියලා දෙන්න. අපි ආදි ඉගෙන ගන්න මේ පාඩම අපි තාත්ති ඉගෙන ගත්තේ මේක අපි ඉගෙන ගත්තේ මේ පාඩම අපි මේ පාඩම ඉගෙන ගත්තේ කියලා යාළුවන්ට කතා කරලා කියන්නේ. කියලා ඒගොල්ලන්ටත් කියලා දෙන්න සතර බ්‍රහ්මීරණයෙන් යුක්තව ජීවෙන්න පුතේ. අදට පාඩමවත්තමු මගේ පුතාලගේ දිතේ සතම විහරණය තුගෙන යහපත් දරුවෝ ටිකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. අදට මම පාඩම ඉවර කරන පුතේ ඔයාලට ආයුබෝවන්.